සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කිංචාපි භික්ඛවේ අරිය ශාවකෝ පින්ඩියා ලෝපේන යාපේති නත්තකානී ධාරේති සෝචතුයි ධම්මේ සමන්නාගතෝ අතකෝසෝ පරිමුත්තෝ නිරයා පරිමුත්තෝ තිරච්ඡානයෝනියා පරිමුත්තෝ පෙත්ති විසයාතිති. ශ්‍රද්ධා සම්පන්න කාරුණික සුපින්වත්නි, අදත් මේ රාත්‍රී කාලයේදී නිත් ශ්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම මේ උතුම් තථාගත ධර්මය මුළු මහත් ලෝකයටම sannivedana කරන්නට තමන්ගේ පින්බර දායකත්වය ලබා දෙනවා පොල්ගහවෙල ගොඩවෙල පදිංචි KS සඳමාලි සිල්වා පින්වත් මහත්මිය විසින් මේ උතුම් දේශනාවට දායකත්වය දරන පින්වත් ඔබතුමියටත් මේ තථාගත ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම හැමදාමත් අප ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වන ආකාරයට කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. කිසිම කරදරයක් උපද්‍රවයක් නැතුව යහපත් සිහි කල්පනාවෙන් යුක්තව ජීවිතය ගත කරන්නට ඔබට ප්‍රඥාවම පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරන්න කැමතියි. පින්වත්නි, මේ මාසයේ වෙසක් එළඹෙන කාල පරිච්ඡේදය ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තුල තිබිච්ච උන්වහන්සේ සංසාර ගමන තුල තමන්ගේ පාරමිතා ධර්මයන් සම්පූර්ණත්වයට පත් කරලා මුළු මහත් ලෝකවාසී සත්වයාගේම හිතසුව පිණිස භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච අවස්ථාව. මේ කාල පරිච්ඡේදයේ තුල වැඩි වැඩියෙන් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගත යුතු වෙනවා. නොයෙක් ප්‍රශ්න, ගැටලු, පීඩාවන්ට, චිත්ත පීඩාවන්ට, වේදනාවන්ට පත් වෙලා සිටින ලංකාවේ ජීවත් වෙන බොහෝ දෙනෙකුටත්, ලෝකේ ජීවත් වෙන හැම දෙනාටමත් තථාගතයන් වහන්සේගේ ධර්මය ඊ타ත්ම දිව්‍ය ඖෂධයක් බවට පත් වෙනවා. අද ඔබට මේ දේශනාවට පාදක කරගත්තේ සෝතාපට්ටි සංයුත්තේ කොටසක්. මෙතනදී ඔබට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා පින්වත්නි. ලෞතර භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධර්මයන්, බෝධිපාක්ෂික ධර්මයන් අපි සම්පූර්ණ කරගත යුතු ආකාරය පිළිබඳව තාමත්ම සංක්ෂිප්ත දේශනාවක්. ඒ සංක්ෂිප්ත දේශනාව ඔබ වඩාත් වැඩියෙන් අවධානය යොමු කරමින් ඔබේ ජීවිතයට සම්බන්ධ කරගත යුතු වෙනවා. මා ඔබට සඳහන් කරපු ගාථා පාඨයේහි සඳහන් වන සාමාන්‍ය අර්ථය ඔබට පින්වත්නි මුලින් පැහැදිලි කරලා දෙන්න කැමැතියි. මෙතනදී මේ පැහැදිලි කිරීමේදී තාමත්ම වටිනා කාරණාවක් සඳහන් වෙනවා. අපි දන්නවා අපේ බෞද්ධ සාහිත්‍ය තුල නිරන්තරයෙන්ම චක්‍රවර්ති රජතුමා පිළිබඳව සඳහන් කරනවා. එතකොට මේ චක්‍රවර්ති රජතුමා මෙලව සතර මහා දීපේට අධිපතිකම් දක්වමින් කටයුතු කරනවා. හැබැයි ඔහු බොහෝ වෙලාවට මරණින් පස්සේ තවතිසා දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලැබනවා.
ඒත් සමගම ඔවුන්ට තමන්ට ඇති ආකාරයකට දෙවගණන් සමයයන් සමග පංච ඉන්ද්‍රියන් පිනවිමින් ඔවුන්ට එම නැත්නම් ඔහුට කාලය ගත කරන්නට හැකියාවක් තිබෙනවා. ඔහු බොහෝ සෙයින් සන්තෝෂයට පත් වෙනවා. හැබැයි එහෙම වුණාට ඔවුන්ගේ ජීවිතය තුළ පවා යම් විදියකින් තමන්ගේ කුසල ශක්තියින් සියල්ලක්ම ඉවර වීගෙන එන විට ඔවුන්ට යම් ආකාරයකට නරකෙහි උත්පත්තිය ලබන්න සිදු වෙනවා. තිරිසන් ආත්ම භාවයකින් මිදෙන්න හැකියාවක් ඇත්තේ නැහැ. ප්‍රේත ආත්ම භාවයකින් මිදෙන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා මෙතනදී අපිට අවධාරණය කරගන්න තියෙන කාරණාව තමයි මූලික අදහස තමයි යම්කිසි කෙනෙක් දිව්‍ය ලෝකේ ගිහිල්ලා ඉපදුනත් එහෙම නැත්නම් වෙනත් තැනක උත්පත්තිය ලැබුවත් අපිට මේ සසර තුල අතිශය භයානක තැන්වලට අපේ ජීවිතෙම නැත්නම් නැවත උත්පත්ති සිදුවන කාරණාව පිළිබඳව. පින්වත්නි ඔබට මා මුලින් මේ කාරණාව පිළිබඳව සඳහන් කරන විට වඩාත් වැදගත් කාරණාවක් පිළිබඳව මුලින් මතක් කරන්න අවශ්‍ය වෙනවා. ඒ කාරණාව තමයි අපි දන්නවා සාමාන්‍ය වශයෙන් අපට අපේ ජීවිතයේ තුල බොහෝ කටයුතු සිදු කරන විට මේ කටයුතු වලදී අපිට පේනවා අපි හැම වෙලාවක් තුලදීම අපේ සිත තුල තිබෙන්නේම ප්‍රාර්ථනාවන් පිළිබඳවමයි. අපි බොහෝ වෙලාවට විවිධ තැන්වල විවිධ වැඩසටහන් වලට ගියාට පස්සේ යන හැම තැනකම දීම තිබෙන්නේ ඔබේ ජීවිතය තුළ කිසියම් වූ ප්‍රාර්ථනාවක් පිළිබඳවමයි. ඒකට මේ ප්‍රාර්ථනාවන් විවිධ වෙන්න පුළුවන්. සමහර ඇත්තන්ගේ ප්‍රාර්ථනාවන් ලෞකික ප්‍රාර්ථනාවන්, තවත් සමහර ඇත්තන්ගේ ප්‍රාර්ථනාවන් ලෝකෝත්තර ප්‍රාර්ථනාවන් බවට පත් වෙනවා. නමුත් අපිට මේ ප්‍රාර්ථනා කිරීමෙන්ම පින්වත්නි අපිට මේවා සඵල කරගන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි හැම වෙලාවකදීම තමන් දන්නා ධර්මකාරණාවන් පිළිබඳව වඩාත් වැඩි වැඩියෙන් පුහුණුව ඇති කරගත යුතු වෙනවා. ඔබ දන්නවා අපේ දේශනාවන් වල පැහැදිලි වෙන කාරණාවක් තිබෙනවා. ඒ තමයි කිකිලියක් බිත්තර දැම්මට පස්සේ බිත්තර දාලා පැත්තකට වෙලා හිටියට ඒ බිත්තර වලින් පැටව උත්පදන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. කිකිලියයි බිත්තර ටික හරියට රකින්න ඕනේ. ඒ උණුසුම දෙන්න අවශ්‍ය වෙනවා. ඒ ගඳ සුවඳ සියලු දේවල් එකට සම්පූර්ණයෙන් මුසු කළ යුතු වෙනවා. එහෙම වුණාම තමයි අපට ඒන් ඵලයක් ලබා ගන්නට පුළුවන්කමක් තිබෙන්නේ. ඒ නිසා අපිට පේනවා මේ ධර්මකාරණාවන් තිබෙන බොහෝ කාරණාවන් අපි දැනගත්තට ඒ දැනගත්ත ධර්මකාරණාවන් වැඩියෙන් අපි පුහුණුවට ලක් කළ යුතු වෙනවා. මා ඔබට අද සඳහන් කළෙත් මේ වෙසක් මාසය නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි තරමක් දුරට ප්‍රායෝගික වශයෙන් වගේම ගැඹුරු කාරණාවන් පිළිබඳවත් මෙනෙහි කළ යුතු වෙනවා. ඒ නිසා තමයි මා සඳහන් කළේ බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳව අද මේ දේශනාවේදී සංක්ෂිප්ත වශයෙන් මා ඔබට විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙයි කියලා සඳහන් කළේ. පින්වත්නි අපි දන්නවා මේ අති දීර්ඝ වූ මේ සංසාරයේහි අපි නිවන සොයාගෙන යන පිරිසක් සත්ත්ව කොට්ටාසයක්. එතකොට මේ අති දීර්ඝ වූ සංසාර ගමන තුළ අපි විවිධ ආත්ම භාවයන් වල අපි උත්පත්ති ලැබලා තිබෙනවා. ඒ වගේම විවිධ ආත්ම භාවවල උත්පත්ති ලැබලා අපි ජාති ජරා ව්‍යාධි මරණ කියලා කියන දේවල් වලට අපි මුහුණ දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි අනන්ත කාලයක් පුරාවටම සසර තුළ අපි විවිධාකාර විදිහේ ධන දානීය සැප සම්පත් ඒක රාශි කරමින් අමුදරුවන් පෝෂණය කරමින් ඒ වගේම නොයෙක් ආකාරයේ නිന്ദා බැනුම් ගැටුම් වලට සහ නොයෙක් විදිහේ දුර්භීක්ෂයන්ට නොයෙක් ආකාරයේහි කාල පරිච්ඡේදයන්ට අපේ ජීවිතය තුළ මොනපාලා සිටිනවා. දැන් ඔබට පේනවා ඇති වර්තමාන කාල පරිච්ඡේදය තුලත් අපි එක්තරා ආකාරයකට මේ සංසාර ගමන තුලම එක්තරා ආකාරයකට මහා කලබලකාරී ස්වභාවයකින් යුක්තව ජීවත් වෙන්නේ. සමහර වෙලාවට දුර්භීක්ෂ කාල පරිච්ඡේදයක් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කැම බීම හික වෙන්න පුළුවන්. බෙහෙත් ටික හික වෙන්න පුළුවන්. අපේ ජීවිතය තුළ निराहारව ඉඳ සිද්ධ වෙනවා. ඒ වගේම නොයෙක් පීඩාවන් අපේ ජීවිතය තුළ ඇති වෙන්න පුළුවන්. එතකොට පේනවා මේ සසර කියලා කියන්නේ එතකොට එක්තරා ආකාරයකට මහා දුක්ඛිත තනක් විදිහට තමයි අපිට හඳුනා ගන්නට පුළුවන්කමක් තියෙන්නේ. එතකොට මේ සසර තුළ අපි අනන්ත කාලයක් පුරාවට මේ විදිහට මේ නොයෙක් ආකාරයෙහි කනගාටුවටපත් වෙලා, වෙහෙසටපත් වෙලා, වේදනාවන්ටපත් වෙලා මේ සංසාර ගමන බලනකොට මහා දුක්ඛ පරම්පරාවක් වෙනවත්නි. මහා දුක්ඛ ඛන්දයක් මේක. එතකොට අපිට පේනවා මේ දුක්ඛ ඛන්දය කියලා කිව්වට පස්සේ අදටත් සමහර වෙලාවට ඔබේ මොවින් පිට කරනවා අපි මහා ඉපදිලා මේ ගෙවන්නේ මහා දුකක් කියලා කියන කාරණාව. තව සමහර ඇත්තන් මේක සඳහන් කරනවා මේ අපි ඉපදිලා මහා ගෙවන්නේ මේක කර්මයක් කියලා කියනවා. ඇත්ත පින්වත්නි.
මේ සංසාරයේ තුළ මේ අපි ඉපදිලා ඇත්ත වශයෙන්ම අපි ගෙවන්නේ එක්තරා ආකාරයකට කර්මයක්. මේ සංසාරයේ තුළ අපි ඉපදිලා අපි ඇත්ත වශයෙන්ම අපි සිද්ධ කරන්නේත් එක්තරා ආකාරයකට දුක් ගොඩකට අපේ ජීවිතේ මුණ පෑම. ඒ නිසා මේ දුක්යන්ගෙන් නිදහස් වෙන්නට මේ ලෝකත්‍රයේ කිසිම තැනක් ඇත්තේ නැහැ. මේ ලෝකත්‍රය කියලා සඳහන් කළේ ඔබ දන්නවා කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියලා කියන මේ කියන ස්ථාන වලින් මේ කියන ලෝකත්‍රයේහි ලෝක තුනක අපි කොයි තැනක අපි උත්පත්තිය ලැබුවත් පින්වත්නි අපිට මේ සසර පුරාවටම මේ එන මේ දුක්ඛයන්ගේ නිදහස් වීමේ මගක් ඇත්තේ නැහැ. ඒ නිසා එකම ආරක්ෂක ස්ථානීය බවට පත් වෙන්නේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීම. එතකොට අපි දන්නවා අපට අපේ ජීවිතයේ තුළ ඔබේ ජීවිතයේ තුළ මේ යන ගමන තුළ මේ කියපු සියලුම දුක්ඛ වේදනාවන් මේ සියලුම දේවල් අපට ඔබට ඔබේ ජීවිතයේ තුළ ඔබ අත්විඳලා තියෙනවා, තාමත් අත්විඳමින් පවතිනවා. තව හෙට දවසේදී ඊළඟ මාසයේදී අවුරුද්දක් දෙකක් ඔබ මැරෙනකම්ම ඔබට ඔබේ ජීවිතයේ තුළ මේ කියන මහා දුක්ඛ දෝමනස්යන්ට පින්වත්නි අපිට පේනවා මූණ පාණ්ඩ සිද්ධ වෙනවා. ඒ නිසා මේ සියලුම දේවල් වලින් අපේ ජීවිතේ කෙලවර කරගන්නට පුළුවන්කමක් තිබෙන්නේ උතුම් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන්. එතකොට මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීමේදී ඇත්ත වශයෙන්ම මේ කාල පරිච්ඡේදයේ තමයි ඊ타ත්ම හොඳම කාල පරිච්ඡේදී බවට පත් වෙන්නේ. ඇයි එහෙම වෙනවයි කියලා මා සඳහන් කරන්නේ මේ ඇත්ත වශයෙන්ම බුද්ධෝත්පාද කාල පරිච්ඡේදයක අපි ජීවත් වෙන්නේ. බුදුරෙක් ලෝකේ පහළ වෙලා ඒ බුදුරයන් වහන්සේ ලෝකයට ධර්මයේ දේශනා කරලා ඒ වගේම බුදුරෙකුගේ ධර්මයේ තාමත් අපිට ජීවමානව පවතින කාල පරිච්ඡේදයක් තුළ ඇත්ත වශයෙන්ම අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ නිවන් දොර එහෙම නැත්නම් නිවන් දොරටුව අපිට තාම විවෘත වෙලා තියෙනවා, වැහිලා නැහැ. එතකොට අපිට පේනවා මෙවැනි කාල පරිච්ඡේදයක් තුළ අපි එහෙම හිතනකොට කල්පනා කරනකොට අපේ ජීවිතය තුළ ඇත්ත වශයෙන්ම අපි එක්තරා ආකාරයකට වාසනාවන්ත කාල පරිච්ඡේදයක්. යම් යම් ආකාරයේහි දුර්භික්ෂ තත්ත්වයන්, යම් යම් ගැටලුකාරී ස්වභාවයන් රටේ ලෝකයේහි පැවතිලා තිබුණත් ඇත්ත වශයෙන්ම අපි සියලු දෙනාටම බරපතල ආකාරයේහි රෝගාබාධයන්ට ගොදුරු වෙච්ච කාල පරිච්ඡේදයක් නෙමෙයි මේක. ඒ විතරක්ම නෙමෙයි යම් විදියකින් අපිට තාමත් යමක්මක් කාලා බීලා ජීවත් වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. බැමිණිතියා වගේ සාගතයක් තාම උදා වෙලා නැහැ. ඒ වගේම භික්ෂුන් වහන්සේලා අතර යම් විදියකින් අසමගියක් ඇත්තේ නැහැ. යුද්ධ කෝලාහල වෙනත් දේවල්, බාහිර දේවල් ඇත්තේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තාමත් ජීවමානව පවතිනවා. ඒ ජීවමානව පවතින කාල පරිච්ඡේදය තුළ තාමත් විවෘතයි මේ නිවන් දොරටුව. මේ නිවන අපෙන් ඈත් වෙලා නැහැ. නිවන පින්වත්නි අපි ළඟම තිබෙන්නේ. ඒතකොට නිවන් දොරටුව විවෘත කර ගැනීම සඳහා අපි හැම වෙලාවක් තුළදීම උනන්දු විය යුතු වන්නේ, අපේ බුද්ධිය මෙහෙයුතු වන්නේ, අපේ ප්‍රඥාව මෙහෙයුතු වන්නේ මේ නිවන් මඟ අපට විවෘත කරගන්න. එතකොට නිවනින් තමයි අපට අපේ ජීවිතයේ තුළ තිබෙන්නා වූ මේ දුක්ඛදායි මේ දෝමනස්ස සහගත ස්වභාවයන් අපට යම් විදියකින් අපේ ජීවිතය තුළ නැති කරලා අපට සැනසීමක් ඇති කරගන්නට, ඊළඟට අපේ ජීවිතය තුළ අපි බලාපොරොත්තු වෙන හැමදාමත් අපි ප්‍රාර්ථනා කරන්නේ සදාකාලික නිවනක් ලැබේවායි කියලා කියන ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනාව ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. එහෙම නැත්නම් එය පුහුණු කරගන්නම අවශ්‍ය වෙනවා. ඒතකොට අපි දන්නවා මේ නිවනට පැමිණෙන්නට පුළුවන්කමක් තිබෙන්නේ පින්වත්නි සෝවාන් මාර්ගඥානින්, සකු르දාගාමි මාර්ගඥානින්, ඒ වගේම අනාගාමි මාර්ගඥානින්, අරිහත් මාර්ගඥානින් කියන මේ ලෝකෝත්තර ඥානයන් ඔබට ඔබේ චිත්තසංතානයන් තුළ උපදවා ගැනීමෙන්ම තමයි මේ නිවන ඔබට ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්කමක් තිබෙන්නේ. ඒ නිසා අපි හැම කෙනෙක්ම අපට අපේ ජීවිතයේ තුළ අඩුම තරමින් මා ඔබට සඳහන් කරන්නේ මේ ආත්ම භාවයේදී මේ කියන සෝවන් මාර්ගඥානය හෝ වේවා, සකු르දාගාමි මාර්ගඥානය හෝ වේවා, අනාගාමි මාර්ගඥානය හෝ වේවා, අරිහත් මාර්ගඥාන කියලා කියන මේ ලෝකෝත්තර ඥානයන්ගෙන් අඩුම තරමින් අපි මේ ජීවත් වෙලා ඉන්න කාල පරිච්ඡේදය තුළ සෝවන් මාර්ගඥානයවත් අපි උපදවා ගන්නට අපි උත්සාහ කළ යුතු වෙනවා. එහිම නොවුනොත් එහෙම අපට පේනවා අපේ ජීවිතය තුළ අපි එක්තරා ආකාරයකට වත්පිළිවෙත් වලට පමණක්ම පින්වත්නි කොටු වීමක් අපේ ජීවිතය තුළ සිදුලා තියෙනවා. එතකොට මේ බෝධි කියලා කියන නම විවහාරය කරන්නේ ඇත්ත වශයෙන්ම
මේ ලෝකෝත්තර ඥානවලට විවාහාර කරන තවත් නමක් තමයි අපි මේ බෝධි කියන නම අපි විවාහාර කිරීමක් කරන්නේ. එතකොට මේ බෝධි නම් වූ ලෝකෝත්තර ඥානයන් ලැබීමට ඇති කර ගැනීමට උපකාරී වන ධර්ම කොටාසයක් තිබෙනවා. මෙන්න මේ ධර්ම කොටාසයට තමයි පින්වත්නි බෝධිපාක්ෂික ධර්මයයි කියලා සඳහන් කරන්නේ. දැන් අපි දන්න අපේ පින්නතුන්ලා බොහෝ වෙලාවට අපේ ස්වාමින් වහන්සේලාගේ විවිධ දේශනාවන් ශ්‍රවණය කරන විට ඔබට ඉතාමත්ම ලේසියෙන් පහසින් බොහෝ දේවල් වටහා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. අපේ ගැඹුරු ධර්මයේ දේශනා කරන අපේ ස්වාමින් වහන්සේලා එමෙ නැත්නම් ධර්ම දක්ෂිනාවට වැඩ කරන ස්වාමින් වහන්සේලා සිටිනවා. උන්වහන්සේලාගේ දේශනාවලදීත් ඔබ මේ ගැන බොහෝ වෙලාවට ශ්‍රවණය කරලා ඇති. ඒකට අපි මේක බොහොම සරල ආකාරයකට අපේ දේශනාවන් වලදී අපි පැහැදිලි කරනකොට තාමත් හොඳින් තේරුම් ගන්නට. එතකොට මේ නිවනට අපිට පැමිණෙන්න පුළුවන්කමක් තිබෙන්නේ සෝවාන් මාර්ගඥානෙන්, සකු르දාගාමි මාර්ගඥානෙන්, ඒ වගේම අනාගාමි මාර්ගඥානෙන්, අරිහත් මාර්ගඥානෙන් කියලා කියන මේ ලෝකෝත්තර ඥානයන් ඔබට ඔබේ චිත්තසංතානය තුළ පොදවා ගැනීමෙන් තමයි අපිට නිවන් මගට එහෙම නැත්නම් නිවන අපිට ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්කමක් තියෙන්නේ. එතකොට මේ ඥානවලට විවහාර කරපු නමක් තමයි පින්වත්නි අපි බෝධි කියලා සඳහන් කළේ. එතකොට මේ ඥානයන් උපදවා ගැනීම සඳහා අවශ්‍ය කරන උපකාර වන ධර්ම කොටාසයට තමයි අපි බෝධිපාක්ෂික ධර්ම විදියට සඳහන් කළේ. එතකොට අපි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳව අපේ දේශනාවේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා තාමත්ම කෙටියෙන්. එතකොට මේ ක්‍රමයට අපි මේ බෝධිපාක්ෂික ධර්මයන් වැඩිම සඳහා පින්වත්නි අපිට තියෙන ප්‍රධානතම ක්‍රමය තමයි සීල සමාධි ප්‍රඥා කියලා කියන කාරණාව ගොඩනගා ගැනීම. එතකොට මේ සීලයත් සමාධියත් ප්‍රඥාවත් අපට අපේ ජීවිතය තුළ ඇති කරගත යුතු වෙනවා. එතනින් ප්‍රධාන වශයෙන්ම මා ඔබට ආරාධනා කර සිටින්නේ සඳහන් කරන්නේ මේ බෝධිපාක්ෂික ධර්මයන් වැඩිීමේදී තමන්ගේ තියෙන සීලේ පිහිටවීම කියලා කියන එක. ඒ වගේම සමත විදර්ශනා භාවනාවල යෙදීම මේක තමයි ප්‍රධානතම කාරණාව විදිහට මම සඳහන් කරන්නේ. එතකොට අපිට පේනවා මේ සීල සමාධි ප්‍රඥා කියලා කියන ප්‍රධානතම කාරණාවලින් පින්වත්නි මේ தත්ත්වය අපිට ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම සමත විදර්ශනා භාවනාවෙන් අපිට මේ බෝධීන් අපිට ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්කමක් තියෙනවා. එතකොට මේ අති උත්තම වූ මේ මාර්ගඥානයන් අපට අපේ ජීවිතයේ තුළ බොහෝ වෙලාවට සමහර වෙලාවට අපිට මේ ආත්ම භාවය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් සංසාරයේ තුළ අපිට බොහෝ කාලයක් පුරාවටම මේ සසර තුළ පුරුද්දක් විදියට තබා ගනිමින් අත් වශයෙන්ම සංසාරයේ තුළ අපට අපේ ජීවිතයේ තුළ මේ පුරුද්ද මේ පුහුණුව මේ හැකියාව දිගින් දිගටම අපි වඩා වර්ධනය කළ ගත යුතු වෙනවා. එතකොට මේ දිගින් දිගටම මේ සංසාරයේ තුළ මේ පුරුද්ද මේ පුහුණුව ඇති කර ගැනීම කියලා කියන්නේ මේක දීර්ඝ කාලයක් තිස්සේ අත වශයෙන්ම අපි උත්සාහ කළ යුතු කාරණාවක්. අපි දන්නවා සමහර වෙලාවට එක වෙලාවකදී එක අවස්ථාවකදී මෙහි උනන්දු වෙලා එහෙම නැත්නම් යම් ආකාරයේ මහන්සි වෙලා එක දවසකින් එක රැයකින් අපට ලබා ගන්න හැකියාවක් ඇත්තේ නැහැ. මේ සඳහා විශාල කැපකිරීමක් අපට අපේ ජීවිතයේ තුළ අපි සිදු කරගත යුතුම වෙනවා. ඒ කැපකිරීම කරන්නේ නැතුව පින්වත්නි මේ ලෝකෝත්තර මාර්ගයක් ඥානයන් අපේ චිත්ත සංතානයන් තුළ අපිට ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒත් අපි දන්නවා අපේ තථාගත ශාසනයේ තුළ අපි ගිහි පැවිදි වශයෙන් ගත්තට පස්සේ අපි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකායයි කියලා අපි සිව්වණක් පිරිස පිළිබඳව බෙදීමක් සිදු කරනවා. එතකොට මේ සිව්වණක් පිරිස විදියට බෙදීමක් සිදු කරන විට මේ ගිහි පැවිදි අපි සියලු දෙනාම පින්වත්නි මේ ලෝකෝත්තර ඥානයන් උපදවා ගැනීම සඳහා විශේෂයෙන් අපි මේ බෝධිපාක්ෂික ධර්මයන් අපට අපේ ජීවිතය තුළ අපි වඩා වර්ධනය කරගත යුතු වෙනවා. මේ බෝධිපාක්ෂික ධර්මයන් වැඩිීමේදී පින්වත්නි ක්‍රම දෙකක් පිළිබඳව අපට මෙතනදී කෙටියෙන් සඳහන් කරන්නට පුළුවන්කමක් තියෙනවා. එකක් තමයි ඇත්ත වශයෙන්ම Tamanගේ අමුදරුවන් පෝෂණය කරමින් Tamanට ඉඩකඩක් ලැබෙන වෙලාවකදී මේ බෝධිපාක්ෂික ධර්මයන් සම්පූර්ණත්වයට පත් කිරීම. අනිත් එක තමයි Tamanගේ තියෙන බාහිර වැඩ කටයුතු සියල්ලක්ම Taman නවතලා දාලා ඉවරලා මේ බෝධිපාක්ෂික ධර්මයන් වැඩිම කියලා කියන මේ කාරණාවන් දෙකම කරන්නට පුළුවන්කමක් තියෙනවා.
දැන් එතකොට අපිට පේනවා එක් කටයුත්තක් තිබෙනවා ඊ타මත්ම හිමින් තමයි මේ බෝධිපාක්ෂික ධර්මයන්ට අපිට ගමන් කරන්න සිදුවන්නේ. ඒකට හේතුවක් තිබෙනවා. ඒ හේතුව තමයි ඔබ මේ ධර්මය ශ්‍රවණය කරන පිරිස විදියට ඔබ ඔබේ නිවසේ සිට ඔබේ ගෘහ කටයුතු, ඔබේ දරුවන්ගේ කටයුතු, ඔබේ ඥාතීන්ගේ කටයුතු, ඔබේ ජීවත් වීම සඳහා මේ බොහෝ කටයුතු ඔබ සිදු කරන අතරතුරේ තමයි ඔබට මේ කටයුත්තට නිරත වෙන්නට හැකියාවක්. හැබැයි තවත් කෙනෙකුට පුළුවන් මේ සම්පූර්ණ නිදහස් වෙච්ච කෙනෙක් විදියට ගත්තොත් අපි දන්නවා සාමාන්‍ය වශයෙන් කතා කරන විට නිදහස් වීම පිළිබඳව කතා කරනවා. ඒ නිදහස් වෙනකොට සමහර ඇත්තන් Tamanගේ ජීවිතයේ තුල විශ්‍රාම ගීපු අවස්ථාවන් පිළිබඳව සඳහන් වෙනවා. එතකොට මේ විශ්‍රාම ගීපු අවස්ථාවන් කියලා කිව්වට පස්සේ අපි දන්නවා අපේ රැකියාවෙන් අපි විශ්‍රාම යනවා, අපේ දරුවන්ගේ බොහෝ කටයුතු වලින් විශ්‍රාම යනවා. අපි ජීවිතයේ සමහරවිට අපි හුදකලාවේ ජීවත් වෙනවා. ඔබ සමහර වෙලාවට ඔබේ නිවසේහි ඔබ තනියම හුදකලාවේ ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙව් කෙනෙකුට උවත් පින්වත්නි අපිට පේනවා මේ ධර්මය බෝධිපාක්ෂික ධර්මයන් වඩන්නට ඉතාමත්ම ලේසි මගක් Tamanගේ ජීවිතය තුළ ගොඩනගා ගන්න පුළුවන්. ඒතකොට අපිට පේනවා දැන් අරිම කාර්යබහුල ලෝකයක් තුළ අපි හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ. ඒකට මේ ජීවත් වීමේදී අපිට පේනවා මේ ප්‍රතිපදාවන් සකස් කර ගැනීමේදී යම් යම් ආකාරයේහි බොහෝ වෙලාවට අපිට නොයේක ආකාරයේ බාධකයන් අපට අපේ ජීවිතය තුළ ඇති වෙන්න පුළුවන්. අපි දන්නවා මේ බෝධිපාක්ෂික ධර්මයන් බොහෝ වෙලාවට වඩන්නට යෑමේදී එහෙම නැත්නම් මේ ලෝකෝත්තර මාර්ග ඥානයන් ලබා ගන්නට මේක එක්තරා ආකාරයකට පාරමිතාවක් බවට පත් වෙනවා. මේ පාරමිතාව පත් කර ගැනීමේදී ඇත්ත වශයෙන්ම අපට ලොකු දුෂ්කරතාවකට අපේ ජීවිතය තුළ යන්නට සිදු වෙනවා. අපි දන්නවා සමහර ඇත්තන් මේ ධර්මයේ සෙවීමේදී විවිධ පුජ්‍යලයන්, විවිධ ගුරුවරුන් සහ විවිධ පුජ්‍යලයන් ඔස්සේ ගමන් කරනවා. හැබැයි ඔබ නිවැරදිම ගුරුවරයෙක් යටතේ, නිවැරදිම මඟ පෙන්වීමක් යටතේ ඔබට ඔබේ ජීවිතය තුළට හැකියාවක් තිබෙනවා නම් බෝධිපාක්ෂික ධර්ම ටික හොයාගෙන වර්ධනය කරන්න ඉතාමත් වැදගත් වෙනවා. සමහර වෙලාවට නිවන් මඟ විදියට සමහර ඇත්තන් ඔබට වැරදි මාර්ග පෙන්වන්න පුළුවන්. ඒ වැරදි මාර්ග පෙන්වීමේදී ඔබේ ජීවිතයේ සමහර වෙලාවට තව තවත් විවිධාකාර විදිහේ ප්‍රශ්න සහ ගැටලු වලට අකුල් වලට ඔබේ ජීවිතේ නතු වෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අපි අපේ ජීවිතය තුළ අපි ගිහි හිටියත් පැවිදිලා හිටියත් අපේ ජීවිතය තුළ මේ බෝධිපාක්ෂික ධර්මයන් වඩා වර්ධනය කර ගැනීම සඳහා අපට පේනවා අපිට යම් යම් ආකාරයේහි ක්‍රියාමාර්ගයන් වලට අපේ ජීවිතය තුළ එළඹෙන්නට පුළුවන්කමක් තියෙනවා. හැබැයි මෙතනදී තේරුම් ගත යුතු කාරණාව තමයි පින්වත්නි මේ හැම කාරණාවක්ම ධර්ම කාරණාවක්ම අපට අපේ ජීවිතයේ තුළ තාමත්ම කලමනාකාරීත්වයෙන් යුක්තව මේ කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. ඔබ දන්නවා ඔබ ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් විදියට ඒ විතරක්ම නෙමෙයි ඔබ විවිධ කටයුතු හා සම්බන්ධලා සිටින නිසා මේ දරුවන්, ඥාතීන්, මුණුබුරු මිනිබිරියන්, ලෝකීය අනිත් කටයුතු මේ බොහෝ දේවල් එක්ක ඔබේ ජීවිතේ සම්බන්ධලා තිබෙන නිසා අපි සියලුම දේවල් මනා කලමනාකාරීත්වයෙන් යුක්තව කටයුතු කරන්නම අවශ්‍ය වෙනවා. ඒ කටයුත්ත සිද්ධ කිරීමේදී අපිට ඊ타මත් හොඳ සිහි කල්පනාව, ඒ වගේම සතියත්, ඒ වගේම විමසුම් නුවණත් අපිට ඊ타මත් වැදගත් වෙනවා. එහෙම නැති වුණොත් එහෙම අපිට මේ ධර්මය සොයාගෙන යෑමේදී, ධර්මය ක්‍රියාත්මක කර ගැනීමේදී, ධර්මය පුහුණු කර ගැනීමේදී යම් යම් ආකාරයේහි ප්‍රශ්න සහ ගැටලු අපට අපේ ජීවිතය තුළ ඇති වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. එක උදාහරණයක් ඔබට මා සඳහන් කරන්නම්. ඔබ දන්නවා සෝන තෙරුන් වහන්සේ පිළිබඳව දක්වපු කාරණාව. කොට මේ සෝන තෙරුන් වහන්සේ අපි දන්නවා උන්වහන්සේ පැවිදි වෙලා උන්වහන්සේගේ පතුල් වල යම් යම් ආකාරයේ සියුම් තත්ත්වයන් තිබෙන රෝමකෝපන් තිබුණාය කියලා සඳහන් වෙනවා. ඉතින් එදා රාත්‍රී කාලයේ පුරාවටම උන්වහන්සේ දැඩි වීරියක් යොදාගෙන, තාමත්ම දැඩි වීරියක් යොදාගෙන මේ භාවනාවේ නිරත වුණා. හැබැයි උන්වහන්සේ ඊට පහුදා වෙන විට උන්වහන්සේගේ දෙපතුල් සම්පූර්ණයෙන්ම සීරිලා, ලේ ගලලා, ඒ වගේම දැඩි අපහසුතාවයකට පත් වුණා. ඒ වෙලාවේදී ලෞතර බුදුරජාණන් වහන්සේ මේ සෝන තෙරුන් වහන්සේට අවධාරණය කළේ සෝනය ඔබ පැවිදි වෙන්න ඉස්සරලා ඊටමත් හොඳ වීණාවාදකයෙක්. එතකොට ඒ වීණාවේ තත් ගොඩාක් බුරුල් කළොත් ඒකේ මනරම් වූ රසයක් එන්නේ නැහැ. වීණාවේ තත් ගොඩාක් තද කළත් බුරුල් කළත් ඒකින් යම් විදියකින් මధుර ස්වරයක් ඇති වෙන්නේ. ඒ නිසා යම් විදියකින් මැද පිළිවෙතක තිබුණොත් එහෙම මධ්‍යස්ථ තැනක තිබුණොත් ඒ වීණාවෙන් යම් විදියකින් හොඳ රසයක් උපදවන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ ජීවිතයේ තුළ
ඒ භාවනාවකට හෝ වේවා බෝධිපාක්ෂික ධර්මයන් හෝ වේවා අනිකුත් ආගමික කටයුතු කරගෙන යෑමේදී ඔබ ඊ타ත්ම දැඩි ලෙස දුෂ්කරතාවකට පත් නොවි මධ්‍යස්ථ ස්වභාවිකින් යුක්තව ඔබට පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒ ඊ타ත්ම වටිනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හේතුව මොකද පින්වත්නි සමහර ඇත්තන් මේ ඊ타ත්ම ඉක්මනින් මේ ධර්මයට ලං වෙනවා. ඊ타ත්ම ඉක්මනින් මේ ධර්මයට ලං වෙලා ඊ타ත්ම කෙටි කාලයක් ඇතුළත සමහර ඇත්තන් මේ ධර්මයෙන් මඟ අරිනවා. සමහර ඇත්තන්ට ඔරොත්තු දෙන්නේ නැහැ. තමන්ගේ මනසට ඔරොත්තු දෙන්නේ නැහැ. තමන් ජීවත් වෙන පරිසරයට ඔරොත්තු දෙන්නේ නැහැ. තමන් යන ක්‍රියාවන්ට ඔරොත්තු දීමක් සිදුවන්නේ නැහැ. ඒ නිසා ඊ타ත්ම හොඳ කල්පනාකාරී විදියට අපිට ඒ කටයුතු සිදු කරන්න අවශ්‍ය වෙන්නේ හේතුව මොකද අපි බොහෝ වෙලාවට අපේ ජීවිතයේ තුළ අපි සමහර කටයුතු කරන්න එකපාරට අපි යොමු වුණාට නමුත් ඒත් එක්කම ඔබට ඔබේ ජීවිතයේ තුළ බද්ධ වෙලා තිබෙන ඔබේ ජීවිතයේ තුළ බැඳිලා තිබෙන අනිකුත් සියලුම දේවල් අවිජ්ජා දෝමනසන් කියන ආකාරයකට සඳහන් කරපු ආකාරයකට අනිකුත් සියලුම කරුණු කාරණාවන් ඔබේ මතකයට නැගෙනවා. ඔබේ දූ දරුවන් පිළිබඳව ඥාතීන් පිළිබඳව ඔබේ වගකීම් පිළිබඳව ඔබ සතුව බැඳීම් තිබෙන දේවල් මේ සියල්ලක්ම ඔබට මෙනෙහි වෙන්න ඔබ බලාපොරොත්තු වන කාරණාවට ඉක්මනින්ම ගොනු වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි පුළුවන් තරම් පින්වත්නි අපිට පේනවා විශේෂයෙන් අපි කල්පනාකාරීව මේ කටයුත්ත කරන්න සිද්ධ. කොට ගිහි පාර්ශවයෙන් මේ විදිහට ගත්තට පස්සේ පැවිදි පාර්ශවෙනුත් පින්වත්නි මේක ඊ타මත්ම වැදගත් කාරණාවක් බවට පත් වෙනවා. දැන් අපි දන්නවා අපේ ජීවිත තුළ භික්ෂුන් වහන්සේලාගේ ජීවිතය තුළ ලංකාවේ ජීවත් වෙන බොහෝ භික්ෂුන් වහන්සේලාගේ ජීවිත තුළ උන්වහන්සේලාට විවිධ වගකීම් සහ බොහෝ දේවල් තිබෙනවා. ඒ වගකීම් කියලා කියන්නේ එක්තරා ආකාරයකට පින්වත්නි බැඳීම් සහගත දේවල්. එතකොට මේ බැඳීම් සහගත දේවල් නිසා අපේ කටයුතු බොහෝ වෙලාවට අපිට පේනවා මගහැරෙන ස්වභාවයක් තිබෙනවා. එතකොට දෛනික වශයෙන් භික්ෂුන් වහන්සේලාට තමන්ගේ විහාරස්ථානයේ සිට මේ ක්‍රියාවන් සිද්ධ කිරීමේදී ග්‍රාම්‍ය වශයෙන් ජීවත් වන භික්ෂුන් වහන්සේලාට බොහෝලට අරණ්‍යගත නෙමෙයි අනිකුත් බොහෝ භික්ෂුන් වහන්සේලාට විශාල වගකීම් කොට්ටාසයක් යෙදලා තිබෙනවා. තමන්ගේ ශිෂ්‍ය බාලාදීන් සකස් කර ගැනීම, ඒ වගේම දායක කාරකාදී පින්වතුන්ගේ බොහෝ කටයුතු, ඒ වගේම අනිකුත් බොහෝ වත්පිළිවෙත් කටයුතු, දහම්පාසල් කටයුතු මේ බොහෝ දේවල් එක්ක ශාස්ත්‍රීය කටයුතු ඒ බොහෝ දේවල් එක්ක තමයි අපිට පේනවා මේ ග්‍රාම්‍ය වශයෙන් ජීවත් වන භික්ෂුන් වහන්සේලාගේ කටයුතු කළ යුතු යන්නේ. එතකොට අපිට පේනවා එවැනි කටයුතු බොහෝමයක් දේවල් අපට අපේ ජීවිතයේ තුළ ඇති වෙනකොට අපේ අර නිවන් දොරටුවත් එක්තරා ආකාරයකට තරමක් දුරට අපෙන් ඈත් වෙලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අවධාරණය කළේ ඇත්ත වශයෙන්ම මේ කාරණා විතාමත්ම හොඳින් තේරුම් අරගෙන. දැන් මේ தත්ත්වය හොඳට තේරුම් ගත්ත යහපත් සිහි කල්පනාවක් තිබෙන ප්‍රඥාවක් තිබෙන භික්ෂුන් වහන්සේ කෙනෙකුට තමන්ගේ මාවත් දෙක ඉතාමත්ම හොඳින් තේරුම් අරගෙන කටයුතු කරන්න පුළුවන්. තමන්ගේ දෛනික ජීවිතයේ තුළ අනිකුත් ආගමික කටයුතු වත්පිළිවෙත් සහ ඒ වගේම දායක කාරකාදී පිරිස්වල මේ බොහෝ කටයුතු කරන ගමන්ම පින්වත්නි අපිට පේනවා අපිට අවශ්‍ය කරන නිවන් මඟ අපි සකස් කරගත යුතු වෙනවා. හේතුව මොකද ඔබට හැමදාමත් මා දේශනා කරන ආකාරයකට මේ ජීවිතයේ තුළ මේ ප්‍රශ්නයට යම් දිනයකදී අපි මරණයට පත්වෙන විට මරණ මංචකයේදී අපිට ජීවිතේ තනියමයි අපිට මුණ පාන්න සිද්ධ වෙන්නේ. මේ සංසාරයේ තුළ මේ ලෝකෝත්තර ඥානයන් උපදවාගෙන තමන්ගේ චිත්තසංතානයන් තුළ මේ ශක්තිය ගොඩනගාගෙන නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් නෙත් අපිට තනියමයි. ඒ නිසා මේ ගමන තුළ අපේ විමුක්තිය සලසා ගැනීම පින්වත්නි අපි අතිම්ම සිදු යුතු කාරණාවක්. ඒ නිසා අපි බොහෝ වෙලාවට අපේ ජීවිතයේ තුළ අපේ තියෙන සමහර වටිනාකම් පිළිබඳව එහෙම නැත්නම් අපි පෞද්ගලික වශයෙන් තිබෙන බලපුලුවන්කාරකම් පිළිබඳව අපි බොහෝ වෙලාවට අපි කටයුතු කරනවා කියනවා ඒ සියලුම දේවල් අපිට පේනවා පින්වත්නි ඊතරම්ම අපේ ආර්ය ගමනට ප්‍රත්‍යක්ෂ වන ආර්ය මාර්ග ගමනට අපිට උපකාරී වෙන කාරණාවක් නෙමෙයි. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් අපිට අවධාරණය කළේ භික්ෂුවකට මේ தත්ත්වයේ තේරුම් ගන්න. එතකොට භික්ෂුවගේ තියෙන ස්වභාවයේ தත්ත්වයේ තේරුම් අරගන්න. මේ භික්ෂුවගේ தත්ත්වයේ ස්වභාවයේ තේරුම් අරගෙන හොඳට සීලය එහෙම නැත්නම් ගිහි පැවිදි දෙපාර්ශ්වයම ගත්තට පස්සේ තමන්ගේ සීලය නිසියාකාර විදිහට ආරක්ෂා කරගෙන අපි ගත්තොත් ගිහි පාර්ශ්වයෙන් ගත්තට පස්සේ ඒ ගිහි පාර්ශ්වයේ තිබෙන නිත්‍ය සීල විදිහට සලකන පංචශීලය එහෙම නැත්නම් අෂ්ටාංගික සීලය මේ කුමන හෝ සීලයකින් තමන්ගේ සීලය ආරක්ෂා කරගෙන මේ පෘථග්ජන තත්ත්වෙන් ඈතර වීමට අවශ්‍ය කරන මඟ තමන්ගේ ජීවිතයේ තුල
වඩා වර්ධනය කළ ගත යුතු බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. හේතුව කුමක්ද? මේ බෝධිපාක්ෂික ධර්මයන් නොවැඩපු පුජ්‍යලයන්ගේ චිත්ත සංතානයන් තුළ නිරන්තරයෙන්ම තිබෙන්නේ කෙලෙස් බරිත වෙච්ච ස්වභාවයක්. මේ කෙලෙස් බරිත ස්වභාවය, මේ ආශ්‍රව ස්වභාවය ඇත්ත වශයෙන්ම එක සාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒක මිනිසුන් ඉතාමත්ම දුෂ්කර කටයුත්තක් බවට පත් වෙනවා. එතකොට මේ කෙලෙස් බරිත ස්වභාවය නිසාම අපට පේනවා පුජ්‍යලයන්ට සත්‍යයන්ට විශාල දුකක් වේදනාවක් දුෂ්කරතාවට මුහුණ පාන්න සිදු වෙනවා. ඒ නිසා බෝධිපාක්ෂික ධර්මයන් ක්‍රමානුකූලව පුහුණු කරගෙන යන විට තමයි අපිට පේන්නේ මේ ක්ලේශ ධර්මයන් අඩු කරගන්නට පුළුවන්කමක් තිබෙන්නේ. මේ කෙලෙස් ධර්මයන් අඩුවෙන්න ඇත්ත වශයෙන්ම ඔබට ලොකු සැහැල්ලුවක් Tamanගේ ජීවිතය තුළ ඇති වෙනවා. ඒ නිසා ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඊ타මත්ම වටිනාම ධර්ම කොට්ටාස 37ක් පිළිබඳව පින්වත්නි අපට පේනවා මේ බෝධිපාක්ෂික ධර්මවල දේශනාවට ලක් කිරීමක් කරනවා. මේ බෝධිපාක්ෂික වල සඳහන් කරන මේ වටිනාම කාරණාවන් පිළිබඳව ඔබට දැන් මා නාමික වශයෙන් සඳහන් කරන්නම්. අපට දේශනාවේදී මුණ ගැහෙනවා සතර සතිපට්ඨාන දේශනාව, ඒ වගේම සතර සම්‍යක් ප්‍රධාන වීරියන්, ඒ වගේම ඉර්ධිපාද 4, ඉන්ද්‍රිය ධර්ම 5 දෙනා, ඒ වගේම බල ධර්ම 5 දෙනා, සත්බොජ්ජංග ධර්මයන්, ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන මේ ප්‍රධානතම කාරණා 37ක් පිළිබඳව පින්වත්නි අපට දේශනාවේදී සඳහන් වෙනවා. මෙන්න මේ කියන කාරණාවන් තමයි අපි බෝධිපාක්ෂික ධර්මයන් විදියට එහෙම නැත්නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් විදියට අපි සඳහන් කරන්නේ. සතර සතිපට්ඨානය, ඒ වගේම සතර සම්‍යක් ප්‍රධාන වීරිය, ඒ වගේම ඉර්ධිපාද 4, ඉන්ද්‍රිය ධර්ම 5 දෙනා, බල ධර්ම 5 දෙනා, සත්බොජ්ජංග ධර්මයන් සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් බලන්න මේ සතර සතිපට්ඨාන දේශනාව හැරගත්තට පස්සේ සතර සතිපට්ඨාන දේශනාවේදී බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුණා ඒකායනෝ භික්ඛවේ මග්ගෝ සප්තානං විසුද්ධියා. මේ ලෝකයේ තුල ජීවත් වන සත්‍යයගේ විසුද්ධිය පිණිස තියෙන්නේ එකම මඟයි තියෙන්නේ, එකම ක්‍රමයයි තියෙන්නේ. ඒ තමයි සතර සතිපට්ඨානෙ වඩන්න කියන කාරණාව. දැන් මේ සතර සතිපට්ඨානය කියලා කියන කාරණාව වැඩිම පිළිබඳව පින්වත්නි මෙතනදී මේ ක්‍රමයේ පිළිබඳව මා ඔබට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සංක්ෂිප්ත වශයෙන් මේ කාරණාවන් මට සඳහන් කරන්න අවශ්‍ය නිසායි මා සඳහන් කරන්නේ. සතර සතිපට්ඨාන දේශනාවේදී ඔබ දන්නවා චත්තාරෝ සතිපට්ඨානා කායානුපස්සනා සතිපට්ඨානං, වේදනානුපස්සනා සතිපට්ඨානං, චිත්තානුපස්සනා සතිපට්ඨානං, ධම්මානුපස්සනා සතිපට්ඨානං ආදී වශයෙන් මෙන්න මේ හතරක් පිළිබඳව තමයි මෙතනදී ප්‍රධාන වශයෙන්ම සඳහන් කරන්නේ. එතකොට මේ සතිපට්ඨාන කියලා කියන වචනේ ගත්තට පස්සේ මෙතනදී මේ සති කියලා කියන්නේ අත් වශයෙන්ම සිහියට කියන නමක්. අපි දන්නවා මේ සංසාරයේ තුල සහ ඒ වගේම අපේ ජීවිතයේ තුලත් අපේ මනස තුලත් ගත්තට පස්සේ නොයෙක් ආකාරයේහි ගැටලු ප්‍රශ්න වලින් සම්පූර්ණයෙන් වෙලිලා තියෙන්නේ. එහෙම හේතුව තියෙන්නේ කුමක් නිසාද? අපේ මනස නිදහස් නැහැ. අපේ මනස විවිධාකාර විදිහේ ආරාම වලට ගිහිල්ලා විවිධ අරමුණු වලින් යම් යම් දේවල් ලබාගෙන පින්වත්නි ඒක එක්තරා ආකාරයකට අර මීය කපලා දාපු මුල් බෝලයක් වගේ විවිධ විදි අවුල් සහගත ස්වභාවයක් තියෙනවා. දැන් ඔබ දන්නවා ඔබට ඔබේ ජීවිතයේ තුළ ඔබේ මනස තුළ කොයිතරම්නම් මේ අවුල් සහගත ස්වභාවයක් තියෙනවද කියලා. මේ අවුල් සහගත ස්වභාවය නිසාම ඔබේ මනස එක්තැනක නැහැ, එක අරමුණක ඇත්තේ නැහැ. එතකොට අපේ මනසේ තියෙන ස්වභාවීය තත්ත්වය තමයි අපි විවිධ අරමුණු ඔස්සේ අපේ ජීවිතේ ගමන් කරනවා. ඒ නිසා මේ අරමුණු ඔස්සේ ගමන් කරන නිසා මෙතනදී ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මේ සිහි කල්පනාව කියලා කියන එක. මේ සිහි කල්පනා ඉතාමත්ම වැදගත් වෙන කුසල කර්මයන් පිළිබඳව, අපේ ගන්න අරමුණු පිළිබඳව, ඒ අරමුණු ස්වභාවය පිළිබඳව, ඒ යථා ස්වභාවය පිළිබඳව, නාම රූප ධර්මයන් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුණා. මනා සිහි කල්පනාව යුක්තව ඒ කටයුත්ත සිදු කරන්න අවශ්‍යයි කියලා. දැන් බලන්න එතකොට අපේ පින්නතුල කවුරුත් දන්නවා කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා කියන කාරණාව. දැන් එතකොට මේ කාරණාවන් සියල්ලකම අරගෙන බලනකොට අපි එක කාරණාවක් පිළිබඳව මෙතනදී මම මතක් කිරීමක් කරන්නම්. එකක් තමයි කායානුපස්සනා සතිපට්ඨානය පිළිබඳව සඳහන් කිරීම. ඇත්ත වශයෙන්ම මේ කය පිළිබඳව, එහෙම නැත්නම් මේ රූප සමූහය පිළිබඳව, මේ සත්ත්ව පුජ්‍යල ආත්ම වශයෙන් තිබෙන්නා වූ මේ ජීවිතය පිළිබඳව
නිත්‍ය සුඛ සුභාදී වශයෙන් මනා ලෙස අපේ මේ ජීවිතයේ දිහා බලන ස්වභාවය. ඊළඟට අපි ආස්වාස ප්‍රාස්වාස ආදී වශයෙන් ගත්තට පස්සේ මේ කයේ තියෙන ස්වභාවයේ தත්ත්වය පිළිබඳව බලන එක. ඒ වගේම අනිත්‍ය ආදී වශයෙන් යුක්ත බලන එක, ප්‍රඥාව යුක්ත බලන එක. එතකොට මේ ශාරීරිය තුළ තිබෙනා වූ ස්වභාවයේ தත්ත්වය පිළිබඳව අපි ඒකට භාවනාවට අපි බොහෝ වෙලාවට අපි යොමු කරගන්න අවස්ථාවක් තිබෙනවා. අපි ප්‍රධාන වශයෙන් පින්වත්නි අපි කායानुපස්සනා භාවනාවේදී අපේ මනසට යොමු වන්නේම ආස්වාස ප්‍රස්වාස කිරීම පිළිබඳවයි. එතකොට මේ ආස්වාස ප්‍රස්වාස කිරීමේදී විවිධ ක්‍රමයන් තිබෙනවා. එහෙම නැත්නම් විවිධතාවන් තිබෙනවා. අන්න ඒව හරියාකාරව නිසියාකාර විදිහට දැනගන්න ඕනේ. එතකොට මේක තමයි මේ බෝධිපාක්ෂික ධර්මයන් අපිට සම්පූර්ණ කර ගැනීම සඳහා තියෙන එක එක ක්‍රමවේදයන් විදිහට සඳහන් කරන්න පුළුවන්. එතකොට වේදනාවන් ගත්තට පස්සේ නව වේදරුම් වේදනාවන් පිළිබඳව සඳහන් කරනවා. ඒ වගේම චිත්තානුපස්සනා සතිපට්ඨානයේදී අපේ සිත් 16ක් පිළිබඳව විවිධ ස්වරූපෙන් සාකච්ඡා කරන කතා කරනවා. මේ සියල්ලක් පිළිබඳව අනිත්‍යතා ආදී වශයෙන් සඳහන් කරනවා, මෙනෙහි කරන ස්වභාවයක් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ධම්මානුපස්සන සතිපට්ඨාන භාවනාවට යනකොට පින්වත්නි අපිට පේනවා මේ නීවරණ ධර්මයන් ආදී කොහොමද අපේ ජීවිතයට බලපාන්නේ, මොන ක්‍රමයකට බලපාන්නේ. මෙන්න මේ කියන කාරණාවන් සියල්ලක්ම අපිට පේනවා ඊ타ත්ම සංක්ෂිප්තෙන් සඳහන් කළාට මේක පැය ගණනාවක් තිස්සේ විස්තරාත්මක විදිහට සඳහන් කරන කාරණාවක් පින්වත්නි. එතකොට පේනවා මේ නිවන සොයාගෙන යන පිරිස ඇත්ත වශයෙන්ම භාග්‍යතුන් වහන්සේ අවධාරණය කළා මේ සතර සතිපට්ඨානයේ වැඩි යුතුයමයි. ඒ නිසායි සඳහන් කළේ ඒකායන ඔයම් බික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය ශෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සනං අත්තංගමය ඥායස් අධිගමාය නිබ්බානස් සච්චිකිරිය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. ඒ නිසා මේ සතර සතිපට්ඨානයේ යම් කෙනෙක් වැඩිමක් සිද්ධ කරනවාද? ඒ වැඩිම සිද්ධ කරන්නේ කුමක් හේතුව නිසාද? ඒ තමයි අපේ සිත් හැම වෙලාවක් තුළදීම රාගාදී ක්ලේශ ධර්ම වලින් අපිරිසුදු තත්ත්වයටපත් වෙලා අපි කනගාටු වීම සිද්ධ කරනවා, හැඬීම් සිද්ධ කරනවා, දුක් දෝමනසයන්ටපත් වෙනවා. මේ සියලුම දේවල් වලින් අපි නිදහස් වෙන්න නම් භාග්‍යතුන් වහන්සේ අපට අවධාරණය කළා මේ සතර සතිපට්ඨානිය වඩන්න කියන කාරණාව. එතකොට බලන්න ඔබට ඔබේ ජීවිතයේ තුළ මේ කියන ස්වභාවයන් තත්ත්වයන් අරගත්තට පස්සේ මේ කියන කාරණාවන් ඇත්ත වශයෙන් ඔබට ඔබේ ජීවිතයට ලංවීමක් සිදු වෙලා තියෙනවා. ඔබ සතර සතිපට්ඨානයට යොමුවක් වෙලා තිබෙනවද? ඔබේ සිත කොයිතරම් දුරට ඒ සඳහා යොමු වෙලා තියෙනවද? ඔබ සතර සතිපට්ඨානය දන්නවද? ඔබ බෞද්ධික විදියට පිරිසක් විදියට පින්වත්නි ඔබ කටයුතු කිරීමේදී මේ කාරණාව තාමත්ම හොඳින් අපි දැනගන්නම අවශ්‍ය වෙනවා. හේතුව මොකද අපේ බොහෝ කටයුතුවලදී අපි කටයුත්තක් ආරම්භ කරලා ඒ කටයුත්ත ටික කාලෙකින් අපි නතර කරනවා. අපි දන්නවා සමහර වෙලාවට අපි ආස්වාස ප්‍රස්වාස සිදු කිරීම. එහෙම නැත්නම් සතිය පිහිටවීම සඳහා අපි ආනාපාන සති භාවනාව සිද්ධ කිරීම. මේක ටික දවසක් සිද්ධ කරලා අපි බොහෝ වෙලාවට අපි ඒක අතරමඟ නතර කරනවා. ඒ නිසා ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා කියන ආකාරයකට මේක වීරිය වඩන්න ඕනේ. එතකොට යම්කිසි කාර්යයක් කරන්න අපි පළවෙනි වීරියක් ගන්න ඕනේ. අපි මේ සතර සතිපට්ඨානයේ පමණක්ම නෙමෙයි මේ බෝධිපාක්ෂික ධර්මයන් අපි වැඩිමේදී පින්වත්නි පළමුවෙන්ම අපි මේ වීරිය අත් කර ගන්න ඕන. නික්කම ධාතු වඩවඩාත් අපි බලවත් විදිහට වීරියවන්ත කරන්න ඕන. පරක්කම ධාතු තව තවත් ඉදිරියට කටයුතු කරගෙන යන්න ඕන. මේ බලවත් වීරියක් බවට පත් වෙනවා. එතකොට මේ අපේ ජීවිතයේ තුළ බෞද්ධ ජීවිතයේ තුළ බොහෝ දන්පැන් කටයුතු බොහෝමයක් දේවල් සිද්ධ කරන ඔබේ ජීවිතයේ තුළ අපිට පේනවා මේ නැත්තේම මෙන්න මේ කියන වීරියවන්ත ස්වභාවය. මේ වීරියවන්ත ස්වභාවය නැතිවීම පිළිබඳව මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වල පින්වත්නි සඳහන් කරනවා. අන්න ඒකයි මේ ඊ타ත්ම වැදගත් වෙන්නේ බෞද්ධ ජීවිතයේ තුළ අපේ ජීවිතයේ තුළ මේ ලෝකෝත්තර ඥානයන් උපද්වා ගැනීම. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු මේ කියන කොටස් තුන ප්‍රධාන වශයෙන්ම Tamanගේ මනස තුළ රඳවා ගත යුතුම වෙනවා. යම් කිසි කටයුත්තක් අපි කරන්නට ගන්න පළවෙනි වීරිය. දැන් මේ වීරිය කියලා සඳහන් කරන්නේ වෙන කාරණාවක් නෙමෙයි. මේ වීරිය තමයි මේ ලෝකෝත්තර ඥානයන් උපදවා ගැනීම සඳහා කරන කටයුතු. අතරමඟදී නතර කරන්න නැතුව අපි ඒක යන්න ඕනේ. පරක්කම ධාතු දැඩි ලෙස මනතන් වඩාත් වැඩියෙන් අපේ ජීවිතයේ තුළ මේ උත්සාහය ගන්න විට තමයි පින්වත්නි අපේ සිත බොහෝ දේවල් වෙනස් වීමකට ලක් කරන්නේ. එහෙම නැත්නම් යම් යම් ආකාරයේහි මේ තීන මිද්‍යයන්ගෙන් Tamanගේ හිත නිදහස් කරගන්නට පුළුවන්කමක් තියෙනවා.
එනිසා අපි මේ බොහෝ දේවල් කටයුතු කරගෙන යෑමේදී අපි විවිධ යම් යම් ආකාරයේහි අපිම හදාගත්ත සාධකයන් ගොඩනගා ගන්නවා. අපිම හදාගත්ත දේවල් වලට අපිම උත්තර සපයනවා. අපිට සමහර වෙලාවට අපි දානේ වළඳනෙක් වෙන්න පුළුවන්, අනිත් කටයුතු වෙන්න පුළුවන්, දරුවන්ගේ කටයුතු වෙන්න පුළුවන්. ඒ බොහෝ කටයුතු තියෙනවායයි කියලා අපි මේ බොහොම දේවල් මගහරවා ගැනීම සිදු කරගන්නවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා කියන කාරණාවන් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න. ඒ ඇති කර ගැනීමත් එක්කම තමයි ඔබට අර සතර සතිපට්ඨාන ධර්මයන් වඩලා ඔබේ ජීවිතය තුළ ඒ කියන ප්‍රත්‍යක්ෂය, ඒ කියන ස්වභාවය, ඒ කියන தත්ත්වය තමන්ගේ ජීවිතය තුළ වඩා වර්ධනය කරගන්න පුළුවන් කියලා දේශනාවේ සඳහන් කළා. දැන් බලන්න එතකොට මේ සතර සතිපට්ඨානය තුළ කාරණා හතරක් පිළිබඳව අපිට අධ්‍යයනය කරන්න පුළුවන්, මෙනෙහි කරන්න පුළුවන්, පුහුණු ඇති කරගන්න පුළුවන්, අර කියපු වීරියවන්ත ස්වභාවය ඇති කරගන්න පුළුවන්. පළවෙනිම කාරණාව ගත්තට පස්සේ අපිට පේනවා ඒ කාරණාවේදී අර ආස්වාස ප්‍රස්වාස කිරීම කියන කාරණාව. එතකොට සතර සතිපට්ඨානෙදී කර්මස්ථාන ගණනාවක් පිළිබඳව අපේ දේශනාවන් වල සඳහන්. දැන් බලන්න ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීරිය පිළිබඳව සඳහන් කරන කාරණාව. ඒ සතිස් බෝධිපාක්ෂික ධර්මවල දෙවෙනි කොටාසේ විදියට ඔබට මා සඳහන් කරන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය. චත්තාරෝ මේ භික්ඛවේ සම්මප්පදාන කතමේ චත්තාරෝ ඉද භික්ඛවේ භික්ඛු අනුප්පන්නානම් පාපකානම් කුසලානම් ධම්මනම්. මේ කාරණාවත් ඊ타ත්ම පැහැදිලි අපිට පේනවා අපට අපේ ජීවිතය තුළ යම් විදියකින් යම් ආකාරයක අපි අකුසල ධර්මයක් අපි උපදවාගෙන තිබෙනවා නම් ඒ අකුසල ධර්මෙන් අපි නැති කිරීම සඳහා අපි වෙහෙස මහන්සි විය යුතු වෙනවා. ඊළඟට යම් විදියකින් යම් අකුසල කර්මයක් කවදාවත් උපද්දවගෙන නැත්නම් කවදාවත් ඒ වගේ අකුසල කර්මයක් අපි සිදු කරන්න අවශ්‍ය වන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ නොකර සිටීම ඔබේ වීරියක් බවට පත් වෙනවා. යම් කිසි කුසලයක් ඔබට ඔබේ ජීවිතය තුළ ඔබ සිදු කරගෙන තිබෙනවා නම් ඒ කුසලයේ බලවත් විදියට අපි සිදු කරන්න අපි උත්සාහ ගත යුතු වෙනවා. ඒ වගේම ජීවිතයට ඔබ කුසල කර්මයක් කරලා නැත්නම් ඒ කුසල කර්මයන් නැවත ඔබ එහෙම නැත්නම් අලුතින් පටන් ගන්න ඔබට ඔබේ ජීවිතය තුළ කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒතර පේනවා පැහැදිලි වශයෙන්ම කුසල් අකුසල් කියලා කියන කාරණාව ඊ타ත්ම පැහැදිලිව අපිට පේනවා දෙපැත්තකට බෙදලා වෙන් කිරීමක් සිදු කරලා තියෙනවා. ඒ නිසා අපට අපේ ජීවිතයේ තුළ මේ කුසල කර්මයන් විදියට බොහෝ වෙලාවට අපිට සඳහන් කරන්නට පුළුවන්කමක් තියෙන මේ උත්සාහය ගත යුතු වන්නේ අපේ ජීවිතයේ තුළ මේ මාර්ගයන්ට, මේ ඥානයන්ට අපේ ජීවිතය ඇති කර ගැනීම. එහෙම නැත්නම් මේ ලෝකෝත්තර ඥානයන් අපේ ජීවිතය තුළ උපද්වා ගන්න. බලන්න දැන් අපි ඊ타ත්ම ප්‍රකට දේශනාවක් තිබෙනවා. ඒ දේශනාව තමයි පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි පලං වරං. එතකොට මේ මුළු මහත් ලෝකයට රජවීමටත් වඩා, ස්වර්ගයටත් වඩා, දිව්‍ය ලෝකයටත් වඩා, බ්‍රහ්ම ලෝක සහිතව මේ ලෝක ධාතුවේ තියෙන සියලු දේවල් වලටත් වඩා අධිපති වීමටත් වඩා භාග්‍යතුන් වහන්සේ අවධාරණය කරන්නේ සෝවන් ඵලය කියලා කියන එක ඉතාමත් උතුම් ලාභයක් විදිහට සැලකෙනවා. ඒ නිසා අපිට අපේ ජීවිතය තුළ මේ වීරියවන්තකම කියලා කියන කාරණාව ඉතාමත් වැදගත් වෙනවා. හේතුව මොකද? මේ වීරිය වඩන්න ගියපුවාම අපිට නොඑක ආකාරයේ බාධක කරදර නොයෙකුත් දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපිට පේනවා තථාගතයන් වහන්සේගේ බෝසත් කාල පරිච්ඡේදයන් තුළ පවා උන්වහන්සේ තමන්ගේ තියෙන මාර්ගයන් උපදවා ගන්න විට දස මාර්යයන් පරාජයට පත් කළා. තව සමහර තැන්වලදී අවස්ථාවලදී තමන්ගේ තියෙන ශරීරයට අධික ලෙස දුක්ඛ දෝමනස්යන් ලබා දෙමින් ඒ කියන මහා විශාල කැපකිරීමක් සිදු කරමින් පින්වත්නි අපට පේනවා ඒ වීරියවන්ත ස්වභාවය ජීවිතය තුළ ඇති කරගත්තා. ඒ නිසා නූපන් අකුසල් නුපදවීම පිණිස කරන වීරියත්, ඒ වගේම උපන් අකුසල් ප්‍රහාණය පිණිස කරන වීරියත්, ඒ වගේම නූපන් කුසල් ඉපදවීම සඳහා කරන වීරියත්, උපන් කුසල් දියුණු කර ගැනීම සඳහා කරන වීරියත්, මෙන්න මේ වීරියවන්ත ස්වභාවයේ தත්ත්වය පින්වත්නි අපි හැම වෙලාවක් තුළදීම මොහොතින් මොහොත අපි සිද්ධ කළ යුතු වෙනවා. අපිට පේනවා නාම රූප ධර්මයන් පිළිබඳව අපට අපේ ජීවිතය තුළ ඇති කරගත යුතු මේ අවබෝධය, මේ උත්සාහය, මේ සියල්ලක්ම සිද්ධ කරන්නේ වෙන කාරණාවන් අරමුණු කරගෙන නෙමෙයි, ලෞකික ප්‍රාර්ථනාවන් අරමුණු කරගෙන නෙමෙයි පින්වත් මේ කටයුතු සිද්ධ කරන්නේ. මේ සියලුම කටයුතු කළ යුතු වන්නේ අපේ සකල විද කෙලෙස් නැති කරලා උතුම් නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ ප්‍රධානතම පරමාණු යුක්තව. ඊළඟට අපිට සඳහන් කරන්න පුළුවන් ඉර්ධිපාද 4 පිළිබඳව. චත්තාරෝ ඉද්ධිපාදා, ඡන්දි ඉද්ධිපාදා, විරිය චිත්ත ඉද්ධිපාදා, බීමන්ස ඉද්ධිපාදා. කොට මේ ඉද්ධිපාදයන් ඉර්ධිපාදයන් 4ක් පිළිබඳව සඳහන් කරනවා.
ඇත්ත වශයෙන්ම මේ 이르දි කියලා කියන්නේ යම් කිසි දෙයක් සිදුවීම පිළිබඳව සඳහන් වන කාරණාවක්. ඒ කියලා කියන්නේ යම් කිසි දෙයක් පිළිබඳව යම් දෙයක් කිරීමේ ශක්තියක් තිබෙනවා. මෙන්න මේ ශක්තියට තමයි අපි 이르දිය කියලා සඳහන් කරන්නේ. නිකන් හිටියට මේ ශක්තිය යම් බෙදකින් උපදවන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දැන් ගස් ගැල් සහ අනිකුත් බොහෝ දේවල් තිබෙනවා. ඒවා හැබැයි එක තැනක තමයි බොහෝ කාලයක් තිබෙන්නේ. නමුත් යම් කිසි සත්‍යයකට Tamanගේ තියෙන ඥානයන් උපදවා ගත්තට පස්සේ ඒ ඥානයන් උපදවා ගැනීමේදී Taman ඉන්න තැනින් තවත් තැනකට යන්නට පුළුවන්කමක් තියෙනවා. මෙන්න මේ යෑමේ එක්තරා ආකාරයකට අපිට පුළුවන් සඳහන් කරන්න පින්වත්නි 이르දියක් විදිහට සඳහන් කරන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට සත්‍යයක් ඉන්නවා ඒ සත්‍ය සමහරට නොපෙනී යන්නට පුළුවන්කමක් තිබෙනවා. එතකොට මේ ආදී වශයෙන් සමහර වෙලාවට අපේ හඬවල් අසනේ හොය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 이르දියෙන් ගමන් කරන දේවල් වෙන්න පුළුවන්. මෙන්න මේ 이르දියන් කෙනෙකුට ගොඩනගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මේ 이르දියන් ලබා ගැනීමේදීත් පින්වත්නි අපිට පේනවා යට සෑහෙන කැපකිරීමක් මහන්සියක් ලබා ගන්න සිදු වෙනවා. මේ කාල සීමාවක් නැති නිසා ඊ타ත්ම කෙටියෙන් නාමික වශයෙන් ඔබට මා මේ සඳහන් කරන්නේ. එතකොට අපි 이르දි සතර පිළිබඳවත් අපේ අවධානය පින්වත්නි අපි යොමු කළ යුතුම වෙනවා. ඊළඟට ඉන්ද්‍රිය ධර්මයන් විදිහට සඳහන් කරන කාරණාව. මේකත් ඊ타ත්ම වැදගත් වෙනවා මේ තමන්ගේ ජීවිතය තුළ මේ 이르දිපාදයන් ගොඩනගා ගන්නවා. වගේම ඉන්ද්‍රිය ධර්මයන් විදිහට සඳහන් කරන සද්ද්‍රින්දිය මේක බෝධිපාක්ෂික ධර්මයක්. ඒ වගේම තමන්ගේ සත්‍ය අවබෝධය පිණිස හේතු වෙනවා. වීරිය ඉන්ද්‍රිය මෙයත් තමන්ගේ සත්‍ය අවබෝධය සඳහා හේතු වෙන කාරණාවක්. සති ඉන්ද්‍රිය ඒ වගේම සමාධි ඉන්ද්‍රිය මේ කියන ඉන්ද්‍රිය ධර්මයන් පින්වත්නි තාමත් වැදගත් වෙනවා. මොකද හේතුව මේ ඉන්ද්‍රිය ධර්මයන් බලවත් කරගන්න අවශ්‍ය වෙනවා. මේ ඉන්ද්‍රිය ධර්මයන් බලවත් කරගන්න තමයි තමන්ගේ තියෙන මේ ශක්තිය තමන්ගේ ජීවිතයට ගොඩනගන්න පුළුවන්කමක් තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි සද්දින්ද්‍රිය කියන කාරණාව ගත්තොත් එහෙම ඇත්ත වශයෙන්ම මෙතනදී සද්දින්ද්‍රිය කියලා සඳහන් කරන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුද්ධ ආදී රත්නත්‍රය පිළිබඳව, පින්පව් පිළිබඳව, මේ විපාකයන් පිළිබඳව මේ ඇති කරගන්නා වූ විශ්වාසය, මේ අචල විශ්වාසය, මේ විශ්වාසයන් තුළ තමන්ගේ ජීවිතය තුළ මෝහය ආදී දෘෂ්ටිං සමහරලාට මෝහය ආදී දෘෂ්ටිං නැති වෙලා යනවා. ඒ නිසා මේ ඉන්ද්‍රිය ධර්මයන් අපි ගොඩාක් බලවත් කරගන්න ඕනේ. එතකොට බුද්ධ ආදී ගුණයන් පිළිබඳව අපේ සිත් තුළ අපේ තියෙන ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. මේ කාරණාවන් ඉතාමත් වැදගත් වෙනවා. මොකද හේතුව ඔබට පේනවා ඇති අපි එකින් එක මේ කාරණාවන් පිළිබඳව කියනකොට අපිට කොච්චරනම් දේවල් අපට අපේ ජීවිතය තුළ ගොඩනගා ගන්න තියනවද, සකස් කර ගන්න තියනවද. බලධර්මයන් පිළිබඳව සඳහන් කරනකොට පංචමානි භික්ඛවේ බලානි කතමානි පංච සද්ධා බලං විරිය බලං සති බලං සමාධි බලං පඤ්ඤා බලං මේ ආදී වශයෙන් මේ දේශනාවේ සඳහන් කරනවා බලයක් විදියට මේක ගොඩනගා ගන්න පුළුවන්. වීරියක් විදියට මේක ගොඩනගා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට වීරිය බලය, සති බලය, සමාධි බලය, පඤ්ඤා බලය. ඒකට අපිට පේනවා මේ කාරණාවන් පිළිබඳව අපේ පටිසම්භිදා මග්ගවල එහෙම නැත්නම් අභිධර්මයේ තුළ ඉතාමත්ම ගැඹුරින් මේ පිළිබඳව සාකච්ඡා කරනවා. මේ සාකච්ඡා කිරීමේදී අපිට පේනවා කොයි තරම්නම් අපට අපේ ජීවිතේට මේ ශක්තිය, මේ බලධර්මයන් ඇත්ත වශයෙන්ම අපි ගොඩනගා ගත යුතුයිද කියලා. ඒ නිසා පින්වත්නි අපිට පේනවා ගිහි පැවිදි බොහෝ දෙනෙක් අපට අපේ ජීවිතය තුළින් මේ බොහෝ දේවල් එක්තරා ආකාරයකට යම් විදියකින් අපේ ජීවිතෙන් ඈත් වෙලා තිබෙනවා. එතකොට අපි මේ සංසාර ගමන තුළ සමහර වෙලාවට ලෞකික වශයෙන් සමහර කාරණාවන් පිළිබඳව හිතන්න කල්පනා කරන්න යොමු වෙනකොට නමුත් ඊට වඩා අපිට මේ ධර්මය අපේ ජීවිතයට තාමත්ම ඉක්මනින් ඒකයි මා සඳහන් කළේ අද දේශනාවේදී මේ වෙසක් මාසයේ තුල අපි පුළුවන් තරම් අපට අපේ ජීවිතය තුළ මේ වෙසක් මාසයේදී මේ කියන කරුණු අපේ ජීවිතය තුළ ගොනු කරගත යුතු වෙනවා. ඊළඟට ඔබ දන්න සත්ත්ව බොජ්ජංග ධර්මයන් සඳහන් කරන විට මේ සත්ත්ව බොජ්ජංග ධර්මයන් සඳහන් කරන විට සති සම්බොජ්ජංගයේ ධම්මවිචය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියලා කියන්නේ. මට මතකයි අපි ගිය අවුරුද්දේදී මේ සත්ත්ව බොජ්ජංග ධර්මයන් පිළිබඳව දේශනා කළා. මම දේශනා කළේ ධම්මවිචේ සම්බොජ්ජංගයේ පිළිබඳව. එතකොට මේ සංසාර ගමනෙන් අපිට ඈතර වීමට හේතු වන ධර්ම හතක් තමයි මෙතනදී පැහැදිලිව සඳහන් කරලා තිබෙන්නේ. ඒ තමයි සති, ධම්මවිචය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියලා කියන මේ ධර්මතාවන්. එතකොට බෝධිඅංග කියලා කියන්නේ අත වශයෙන් මේ වචන දෙකක් එකතු වීමෙන් සකස් වෙච්ච වචනයක්. බෝධි කියන වචනයේ තේරුම කීපයක් තියෙනවා. නමුත් මෙතෙන්ට ගැලපෙන වචනේ තමයි නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සමූහය කියලා කියන කාරණාව. එතකොට නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සමූහය කියලා කියුවාම ඊ타මත්ම පැහැදිලි
සත්ත බොජ්ජංග ධර්ම පින්වත්නි අපි ඊ타ත්ම හොඳින් තේරුම් අරගෙන අවබෝධ කරගෙන අපට අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් බලන්න සති සම්බොජ්ජංගය කියලා කිව්වට පස්සේ ධම්ම විචේ බොජ්ජංගය ගත්තට පස්සේ අපේ ජීවිතය තුළ ඇතිවෙන ඕනෑම ධර්ම කාරණාවකදී ඕනෑම ගැටලුවකදී ප්‍රශ්නයකදී අපිට මේ කාරණාව පිළිබඳව ඉතාමත්ම හොඳින් කල්පනා කරන්න පුළුවන්, මෙනෙහි කරන්න පුළුවන්. ඔබ ඉගෙනගත්ත අවබෝධ කරගත්ත ධර්මය අපි දන්නා මේ ධර්මයේ පිළිබඳව බොහෝ දේවල් හිතන්නට කල්පනා කරන්න පුළුවන්කමක් තියෙනවා. දැන් ධම්මවිචය සති සම්බොජ්ජංගය ගත්තට පස්සේ පිනති යම් විදිහකින් අපට අපේ ජීවිතය තුළ ඇතිවෙන්නා වූ නොයෙක් ආකාරයේ ඉමනතන් මේ පුජ්‍යල ශරීරය පිළිබඳ වෙන්න පුළුවන්, අනිත්‍යතා දර්ශනය වෙන්න පුළුවන්, වෙනත් ඕනෑම කාරණාවක් අපි ධර්මයේ ඉගෙන ගත්තට පස්සේ ඒ ඉගෙනගත්ත ධර්මය අපට අපේ මානසිකාරයක් ඇති කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒකට අපිට පේනවා මේ ඊ타ත්ම මණික්කා සමාන විදිහට වටිනාම කාරණාවන් විදිහට අපිට අපේ ජීවිතය තුළ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලට මේක මහා අනර්ග මහා මාණික්‍ය රත්නයක් හා සමානයි. මේ කරුණු කාරණා පින්වත් එකින් එක අපි ඊ타ත්ම සියුම් ආකාරයකට අපි අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තට පස්සේ අපි අවසාන කොටස විදිහට සඳහන් කරනකොට අපි කවුරුත් දන්නවා භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනා. ඒ යෙදිච්ච කාරණාව තමයි ඔබ දන්නවා ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේදීත් මේ කාරණාව ඉතාමත්ම පැහැදිලිව සඳහන් වෙනවා. ඒ නිසා එතනදී අපිට පේනවා සීල සමාධි ප්‍රඥාවන් පිළිබඳව සඳහන් කරන විට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට මේ සීල සමාධි ප්‍රඥා තුළින් අපේ ජීවිතයේ මේ අංග 8ක් සම්පූර්ණ කර ගැනීම පිළිබඳව සඳහන් වෙනවා. යහපත්ව අපේ ජීවිතේ ගොඩනගා ගැනීම පිළිබඳව. ඒ වගේම අපේ සිත්වල ප්‍රඥාව ඇති කර ගැනීම පිළිබඳව. ඒ විතරක් නෙමෙයි අපිට යම් ආකාරයේ ඊ타ත්ම හොඳ ප්‍රඥාවන්ත ස්වභාවයක් ඇති කරගෙන සම්මා සංකප්පයේදී අපිට ඊ타ත්ම පැහැදිලිව පේනවා මේ මිච්ඡා සංකප්පයකට යන්නේ නැතුව සම්මා සංකප්පයක් තුළ ඉඳගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව ඔබට දකින්නට බලන්නට ඒ පුළුවන් ස්වභාවය. ඒ විතරක් නෙමෙයි සම්මා සංකප්පයේදී අපේ සංකල්පනාව කොයිතරම් දුරට යා යුතුද? නික්කම්ම සංකප්පය, අවිහිංසා සංකප්පය, අව්‍යාපාද සංකප්පයන්. මේ සංකප්පයන් ක්‍රමානුකූලව අපේ ජීවිතය තුළ පුරුදු කරන යනකොට පින්වත්නි අපට පේනවා මේ බෝධිපාක්ෂික ධර්මයන් අපේ ජීවිතේ සම්පූර්ණත්වයට පත් කරන විට අර සඳහන් කරපු මූලික වශයෙන් සඳහන් කරපු අපේ ජීවිතය තුළ අර මාර්ගඵලයන්ට ලක් වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. නැත්නම් මාර්ගඵලයන් අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ සම්බන්ධ වීම කියලා කියන්නේ අත් වශයෙන්ම සෝතාපට්ටි මාර්ගය, සකු르දාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරහත් මාර්ගය කියලා කියන්නේ. මේවා අපේ සිත් තුළ ලෝකෝත්තර ඥානයන් බවට පරිවර්තනය කරගෙන දස සංයෝජන ධර්මයන් ප්‍රහීන තත්ත්වයට පත් කරලා උතුම් රහත් ඵලයට පත් වෙලා අපේ සසර ගමන තුළ තිබෙනා වූ මේ දුක නිවාලන්නට නිවන ප්‍රත්‍යක්ෂ කරගන්නට දේශනා කරපු ඊ타මත්ම වටිනාම දේශනාවක් විදිහට පින්වත්නි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳව අපිට සඳහන් කරන්නට පුළුවන්කමක් තිබෙනවා. මා විශ්වාස කරනවා ඊ타මත්ම සංක්ෂිප්ත වශයෙන් මේ කාල සීමාව තුළදී පින්වත්නි මා සඳහන් කළේ ඒ නිසා මේ ලෞකික වශයෙන් මොනතරම් අපි තනතුරු තාන්නමාන බොහෝ දේවල් අපි ගොනු කරගෙන තිබුණත් නමුත් මේ ධර්මතාවන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් අපි යම්කිසි කෙනෙක් මාර්ග ඵලයකට පත් වෙනවා නම් ඒ මාර්ග ඵලයකට පත්වීම භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ එය ලෞකික වශයෙන් අපි චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය ලබා ගන්නටත් වඩා ඉහළින් තමයි තථාගතයන් වහන්සේ මේ ගැන අපට දේශනා කිරීමක් කළේ. ඒ නිසා අපි මේ වෙසක් මාසයේ තුල අපට අපේ ජීවිතයට වඩාත් හොඳින් අපි සමීප කරගනිමු මේ බෝධිපාක්ෂික ධර්මයන්. ඒ නිසා මේ ජීවන ගමන කියලා කියන්නේ එක්තරා ආකාරයකට මහා ගැටලුකාරී ස්වභාවයක් තිබෙන්නේ. අපේ ජීවිතය තුළ බොහෝ ප්‍රශ්න තිබෙනවා. අපේ ජීවිතය තුළ ගැටුම් සහගත ස්වභාවයන් තිබෙනවා, බැඳීම් තිබෙනවා. මේ සියල්ලක් තුළදීම අපි මේ සතර සතිපට්ඨාන ධර්මයන්, සතර සම්‍යක් ප්‍රධාන වීරියන්, පංච බල ධර්මයන්, සතර ඊර්ධිපාද ධර්මයන්, ඒ වගේම සත්ත බොජ්ජංග ධර්මයන්, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ මෙන්න මේ කියන කරුණු සියල්ලක්ම අපට අපේ ජීවිතය තුළ ගුණ කරගන්නට පුළුවන් නම්, අවබෝධ කරගන්න පුළුවන් මේ වටිනා මාණික්‍ය රත්නය ඔබේ මනස නැමැති ගබඩාවේ තැන්පත් කරගන්න පුළුවන්කමක් තිබෙනවා නම් ලෝතර බුදුරජාණන් වහන්සේ ධර්මයේ ලෝකයට දේශනා කරපු එකේ මූලික වශයෙන් තියෙන ඒ පරමාර්ථය අපිට ඉෂ්ට කරගන්න පුළුවන්. අපේ නිවන අපට ජීවිතය තුළ ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඔබට ඒ සඳහා
ප්‍රඥාවම පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, මේ උතුම් තථාගත ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. කිසිම කරදරයක් උපද්‍රවයක් ඇති නොවේවා. වර්තමානයේ ලංකාවේ පවත්නා සියලු ආකාරයේ කරදර බාධක දුක් දෝමනසෙන් දුර වෙලා හැම දිනාටම යහපත් ලෙස ජීවත් වීමට සුදුසු වාතාවරණයක් තුරුරුවන්ගේ ආශිර්වාදින් දෙවියන්ගේ රැකවරණයෙන් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් මේ උතුම් සදහම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්ත උදායකත්වය ලබා දුන්නා පොල්ගහවෙල ගොඩවෙල පදිංචි කේ සඳමාලි සිල්වා පින්වත් මහත්මිය විසින්. එතුමිය බලාපොරොත්තු වෙනවා සුජීවත්ව සිටින යූජී අනුලා ගුණවර්ධන මෑණියන් කේ ලයිනල් සිල්වා පියාණන් ඇතුළු පවුලේ සෑම දෙනාටම නිදුක් නිරෝගී සුවයත් චිරජීවනයත් උතුම් ධර්ම අවබෝධයත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ට විශේෂයෙන් සතර වරම් දෙවිවරුන්ට මේ වෙලාවේදී පින් අනුමෝදන් කරනවා. දුතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ මේ සියලු දෙවියන්ට පින් අනුමෝදන් වේවා. ඒ වගේම ධර්මදේශනාව සිදු කරන පින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටමත් ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. මියගිය සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කරනවා. මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබගේ නම් සඳහන් කරපු සියලු දෙනාටම නිදුක් වේවා නිරෝගී වා චිරජීවන ලැබේවා. මේ උතුම් තථාගත ධර්මීය ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටමත් නිදුක් වේවා නිරෝගී වා චිරජීවන ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වතුන්ගේ පරම්පරානුගත මිය ගියලා ඉන්න සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. මේ තථාගත ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මිය ගියලා ඉන්න සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපරිමිත සේවයක් කරලා අපවත් වී වදාළ සියලු ස්වාමින් වහන්සේලාටත් සියලු සත්පුරුෂ ජනයන්ටත් පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැමදෙනාමත් උතුම් නිවනින් සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දේශනාවේදී ලබාගත් සියලු ආනිසංස බලයෙන් දුතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සියලු සතරවරන් දෙවිවරුන්ටත් එවැගේම විෂ්ණු කතරගම සමන් විභීෂණාදී සියලුම අල්පේසක්්‍ය මහේසක්්‍ය දෙවියන්ට පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් දෙවියන්ගේ ආශිර්වාදයත් රැකවරණයත් අපි හැමදෙනාටමත් ලැබේවා. දෙවියන් උතුම් නිවනින් සැනසීමටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මණ්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මණ්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මණ්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.